ආයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමු සියලු දෙනාටම. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලු දෙනා ගණිත පාරාදීසයේ YouTube channel එක වෙත. මෙහෙමයි අපි මේ වෙනකොට 6 ශ්‍රේණියේ සිසුන්ට අදාළව නේද කෙටි ප්‍රශ්න 100ක් සාකච්ඡා කරලා තියෙන වීඩියෝ මාලාවක් 5ක් ඔස්සේ. හරි. ඒතර අද ඉඳලා වුණ අපි රචනා ප්‍රශ්න වලට යනවා. හරි. අද ඉඳලා රචනා ප්‍රශ්න වලට යනවා. හරි. එතන මේකේ පේපර් 5ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඒතකොට ඒක රචනා ප්‍රශ්නයේදී රචනා මේ පේපර් එකේ රචනා ප්‍රශ්න 7ක් තියෙනවා. හරි. දැන් කලින් වගේමයි මොකක්ද දැන් කරන්න ඕනේ? මට කලින් වීඩියෝ නතර කරලා ගාන හදන්න පුළුවන් ද කියලා බලන්න. හරි. මම හැම වෙලේම කියන කතාවන්නේ ඔය. හරි. එහෙනම් ඉතින් වැඩි කතා මුකුත් ඕනේ නැහැ. අපි වැඩි පටන් ගමු. හරි. ගන්න පළවෙනි ගාන ඔන්න සත්‍ය අසත්‍යනේ. සත්‍ය නම් සයන් දාන්නු, අසත්‍ය නම් අයන්න දාන්නු. අංක හරිතේ ඔබේ පිළිතුරු පත්‍රය ලියන්න. පළවෙනි එක. පැයක කාලයක් තුල මිනිත්තු කටුව සම්පූර්ණ මටයක් කරකි. හරිනේ. පැයක් කියලා කියන්නේ පැය කටුව 12 ඉඳලා 1ට යනවා කියලා දන්නකො. පැය කටුව 12 ඉඳලා 1ට යද්දී මිනිත්තු කටුවම රවුමක් යනවා තමයි. නේද? එහෙනම් මේක මොකද වෙන්නේ? සත්‍යයි. දෙවෙනි එක. මධ්‍යහන 12 සිට කියන්නේ දවල් 12 ඉඳලා රෑ 12 වෙනකම් ඔකට කියන්නේ මොකද්ද? පස්වරුව කියලා කියන්නේ. ඒකට පෙරවරුව නෙවෙයි කියන්නේ. එහෙනම් ඒක අසත්‍යයි. මෙයාලා කියන එක පෙරවරුව නෑ, ඒක අසත්‍යයි. තුන්වෙනි එක. විශාලත්වයෙන් අංශ 90කට ඍජු කෝණ වල අඩු කෝණය සුළු කෝණයක් ලෙස හැඳින්වෙනවා. 90ට වඩා අඩු බලන්නකෝ. මේක ඍජු කෝණයක් නේ. 90ට වඩා අඩු වෙච්චි ඕක තමයි කියන්නේ මොකද්ද? සුළු කෝණයක් කියලා. එහෙනම් ඒක සත්‍යයි. හරිද? හතර බලන්නකෝ. දිශාව සෙවීමට මාලිමාව යොදාගත හැකියි. කතාව හරිනේ. මාලිමාව හැමදේම සිතලා තියෙන්නේ උතුරු පැත්තට. උතුරු දන්නවා කියලා කියන්නේ අනේ දිශා අටම අපිට හොයාගන්න පුළුවන්. උතුරු දන්නවා නම් විරුද්ධ පැත්ත දකුණ නේ. උතුරු දන්නවා නම් විරුද්ධ පැත්ත දකුණ නේ. හරිද? අපේ දකුණ අත පැත්තෙන් ඉන්නේ මොකද්ද එතකොට? නැගෙනහිර. වම් අත පැත්තේ ඉන්නේ බටහිර. මේ දෙන්න අතර ඒක වාහිවම ගන්න පුළුවන්. නයි කතාව සත්‍යයි. හතර. ජලයේ පිර වූ විශාල බේසමක ජලයේ නිශ්චල ඇති විට ජලයේ මතු පිට සිරස්තලයක් නෑ. මේ හරහට තියෙන යන බේ. ඔකට කියන්නේ තිරස්තලයක් කියලා. ඒක සිරස්තලයක් නෙවෙයි. හරිද? එහෙනම් ඒක අසත්‍යයි. ඒක උදේ අසත්‍යයි. B සුළු කරන්න බලන්නකෝ. පළවෙනි එකේ එකතු කිරීමන්නේ තියෙන්නේ. පද 4878ට එකතු කරන්නලු කීයද? 299ක්. බලන්නකෝ. 9 8යි 17න් 7 එකක් ඉදිරියි. 9 7යි 16යි මෙහෙන් ගිහුව එකයි 17න් 7ම ඒත් එකක් ඉදිරියි. 8යි 2යි 10යි මේකයි 11න් ඉඳලා එකක් ඉදිරියි. 4යි මෙහෙන් ගිහුව එකයි පහ උත්තරේ ඉන්නේ 5177යි. දෙවෙනි එක. ඉතින් බලන්නකෝ දෙවෙනි කියන්නේ 2007න් අඩු කරන්නලු 199ක්. බලන්නකෝ අඩු කරද්දී මේ 7න් 9 බැලලා මෙහෙන් එකක් ගන්නවනේ. 17න් 9ක් ගියොත් 8යි. එතන දැන් තියෙන්නේ 9. 9න් 9ක් බිඳුව. එතන බිඳුවෙන් එකක් බැලලා 9ක් ගන්නවා 10න් එකක් ගියොත් 9. මෙතන දෙකේ එකයි එකෙන් බිඳුවක් දුවොත් එකයි 1908යි. තුන්වෙනි එක. 362 ගුණ කරන් තියෙන කියන 32. එහෙනම් 362 ගුණ කිරීම 32 කියලා මෙහෙම ලියා ගන්නවා. දෙකකින් ගන්නොත් දෙවරක් 2 4යි. දෙවරක් 12න් 2 තමයි එකක් ඉදුණා. තුන් වරක් 2 6යි මෙහෙන් කියප එකයි 7යි. අර තුන් වරක් 2 6යි. අරක 18න් අර තමයි එකක් ඉදුණා. තුන් වරක් 3 9යි මෙහෙන් කියප එකයි 10යි. නෑ එකතු වුණොත් 4යි. 6 2යි 8යි.
පැය පහේ බලන එකක් ඉතුරු ඒක බිඳුවර ඉලක්ක දෙකක් 11584 බලන්නකෝ හදා ගන්න පුළුවන්ද කියලා ඊගාට බලන්න බෙදීමක් තියෙන්නේ බලන්න කර ගන්න පුළුවන්ද කියලා හරි බලන්න හතරෙනි ගාන හතර තියෙන්නේ 3211 බෙදන්න තියෙන්නේ 19. 3211 19 බෙදුව බලනකොට 3ට නෑ 32කට 19 එකයි. 19 වරක් එක 19. 32න් 19 ගියොත් 13 නේද? මේ එක ගන්න මෙතන. 131කට 19 ඒවා. මේ මම හිතන්නේ 7ක් විතර යයි. 108න් අර දැම්ම දෙකක් විතර වෙයි. වැරදිනේ. 9ක් අද 63 දුර දැම්ම 6ක් විතර වෙයි. ඒතර 7යි 6යි 133ක් කැමති යන්නේ නම් 6යි නේ. 6 වරන් 9 54 හතර 5ක් විතර වෙයි. 4ක් 6යි 5යි 11යි 114. දැන් 11න් 4ක් ගියොත් 7යි. මෙතන දැන් තියෙන කීය දෙකනේ. දෙකෙන් එකක් ගියොත් එකයි 17යි. ඉතින් මේ එක ගත්ත මෙතෙන්ද 170කට 19 10ක් ගියොත් 190යි. දැන් 9ක් යයිනේ. 9 9 80 කියන දැන් 8ක් ඉතුරු වෙනවා. 9 9 8යි 17. එහෙනම් උත්තරේ අඩු වුණොත් බිඳුව. එහෙනම් උත්තරේ මේකේද 169. හරි. කණ්ඩක C කොටස මගින් 592ක් එකවර ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඇත. හරිද? මේ සඳහා මගින් 45ක් ගෙන යා හැකි බස් රථය කී පාරක් යොදවන්න ඕනේ කියලා අහනවා. නම් 592ක් ඉන්නවා ළමයි. ඒක බෙදෙන්න ඕනේ කොච්චරකටද 45කට. එකවරකට 45 ගන්න යන්නේ. හරි. 5ට නෑ 59ට 45 එකයි. 45 වරක් එක 45. අඩු වුණොත් 5න් 9ක් ගියොත් 4යි 1. මේ දෙක ගත්තොත් 142කට 45 ඒවා. බලන්නකෝ උදේ 3ක් දැම්මොත් නේ 3ක් යයිනේ. එතකොට සරතුන බලන එකක් ඉතුරුනේ. සරතුන 12යි 135යි. તો ළමයි 7 දෙනෙක් ඉතුරු වෙනවද? එහෙනම් 13 පාරක් ගිහලා ඔය 7 දෙනා රැඳ තව පාරක් ඉන්න වෙනවා. නේ? නැත්නම් උන් කොහේ යන්නද? නේද? 592යි හිටියේ 35 කරන එක හරිනේ. 35යි 4යි 2යි 35යි. හරි. කීයක්ද? 7ක් ඉතුරු. එහෙනම් 14ව තවක් යන්න ඕනේ. නේද? බස් රථ කීයක් බස් රථ කීයක්ද? 13 නෙවෙයි. මේ 7 දෙනා යන තවක් යන්න. කීයක්ද? 14ක් යන්න. ඊගාට දෙවෙනි එක. ළමුන් 5 දෙනෙකුගේ වයස දැක්වෙන සංඛ්‍යා රේඛාවක් පහත් දැක්වේ. ඔන්න සංඛ්‍යා රේඛාව පාඩමේ ගානක් බලන්නකෝ. සංඛ්‍යා රේඛා පාඩමේ ගානක් මෙහෙමයි තියෙන්නේ. තන තියෙනවා හරි. ඔන්න ඔකේ තියෙනවා බිඳුවෙන් පටන් ගන්න නේද? බිඳුව 1 2 3 4 5 6 7. හරිද? 8 9 10. මේ තියෙන සංඛ්‍යා රේඛාවේ මොනවද මේ අවුරුදු මාක් කරලා තියෙන්නේ? මෙතන දෙකේ ඉන්නවා A. හරිද? ගාඩ 3ට ඉන්නේ කවුද? B.
එතකොට මෙතන 6ට ඉන්නව කවුද? C ඉන්නවා D ඉන්නවා. C ගේ වයසත් 6යි D ගේ වයසත් කීයද ඉන්නේ 6යි. 8යි කාගේද F ගේ වයස. ඔන්න ඔතන සංඛ්‍යා රේඛාවේ මේ පුද්ගලයෝ කී දෙනෙක්ද? 6 දෙනෙක්. A B C D E කියලා A B C D and F කියලා කෙනෙක් ඉන්නේ. ඔව්. හරි. බලමුකෝ. දැන් මේ කියන්නේ පැත්ත එන්නෙන් වැඩි වෙනවා. නේද? R ට යන්න අඩු වෙනවා. පළවෙනි එක. වැඩිමහල්ම ළමයා කවුද? පුතේ බලන්න ඕනේ වැඩිමහල්ම කවුද? මෙයා නේද? වැඩිමහල්ම ළමයා කවුද? F. දෙවෙනි. B ගේ වයස කීයද? B ගේ වයස අවුරුදු කීයද? 3යි. එහෙනම් ලියන්න අවුරුදු 3යි කියලා. අවුරුදු 3යි. නිකම් 3යි කියලා ලියන්න එහෙම යන්න එපා. හරිද? අවුරුදු 3යි. ඊගාවට තුන්වෙනි බලන්නකෝ. මේ තුන්වෙනි එක අහන්නේ මොකද්ද? සමාන වයසු නියුක්තයි. මේ බලන්න C ගේ වයස 6යි D ගේ වයස 7යි නේ. එහෙනම් කවුද? C හා D ගේ වයස සමානයි. 4. සංඛ්‍යාවේ ශ්‍රීකා නිරූපණ වයස් ප්‍රමාණය. මෙන්න මේ ලකුණ යොදලා ලියන්න නේද? පැත්තට. නමුත් එතන වැඩිම එක්කෙනා කවුද ඉන්නේ? F නේ. F ට වැඩිය අඩුයි C ගේ වයස. හැබැයි C ගේ වයසයි D ගේ වයසයි සමානයි. හරිද? C ගේ වයසයි D ගේ වයස දෙන්නට වැඩි කාගේද? B ගේ අඩුයි. ඔය හැමෝටම වැඩි කාගේද? A ගේ අඩුයි. එහෙනම් කොහොමද මේ ලකුණු දාලා ලියන්නේ? A ගේ වයස මෙන් 4 ගුණයක් වයස ඇති ළමයාගේ වයස. දැන් A ගේ වයස 2යි. 2 A වගේ 4 ගුණයක්. එහෙනම් දෙවරක් 4 මේක 4 වැඩි කරන්න එපා. 4 ගුණයක් කියන්නේ මෙයාගේ 2 නම් දෙවරක් 4 කියලා 8යි. එහෙනම් F නේද? ඊට පස්සේ කවුද? F නේ. එයාගේ වයස මොකද්ද? F. එයාගේ වයසගේ 4 ගුණයක වයසක් තියෙන කාටද? F ට. H ළමයාගේ වයස අවුරුදු 10ක. ඒ සංඛ්‍යා රේඛාව ලඟු කරන්න. සංඛ්‍යා රේඛාව පිටපත් කරගන්න. හරිද? ඔව් එහෙමයි. ලඟු කරන්න මේ පිටපත් කරන්න එපා. එහෙනම් මේකේ වයස කවුද? ඔය තියෙන විදිහට මේක H කියලා දාන්න. හරි. පහත රූපවල කෝණ 8ක් A සිට H තෙක් අක්ෂර වලින් දක්වා ඇත. එම අක්ෂර ඇසුරින් අසා ඇති ප්‍රශ්න වලට පිටු සොයන්න. මම ඉක්මනට කෝණ ටික ඔක්කොම බෝඩ් එකේ අඳින්න. හරිද? ඒ තියෙනවා මෙහෙම. මේක මොකද්ද? ඍජු කෝණයක්. ආය කෝණයක් තියෙනවා මෙහෙම. ඉතින් මේ B කියන්නේ මොකද්ද? පරාවර්තන කෝණයක්. මේක මේ C කියන්නේ මොකද්ද? මහා කෝණය. D කියන්නේ මොකද්ද? සුළු කෝණය. E කියන්නේ සුළු කෝණය. මෙතන තියෙන F කියන්නේ මහා කෝණය. G කියන්නේ සරල කෝණය. H කියන්නේ පරාවර්තන කෝණය. කොහොමද? හරිද? සුළු කෝණයක් දැක්වෙන අක්ෂර ලියන්න. බලන්නකෝ පාන්නකේ සුළු කෝණ තියෙන්නේ මෙන්න මෙයයි මෙයයි. එච්චරයි නේද? කවුද? D, E නැත්නම් D හා E. D හා E. දෙවෙනි. මහා කෝණයක් දැක්වෙන අක්ෂර. ඉතින් මෙන්න මෙතන මහා කෝණයක් කරන එකේ C අනිත් එක න කවුද? F. C හා F. තුන්වෙනි එක. H මගින් දක්වා ඇති කෝණ වර්ගය ගන්න. ඉතින් H කියන්නේ මෙතනනේ. ඕක මොකද්ද? පරාවර්තන කෝණය. H කියන්නේ පරාවර්තන කෝණය. කෝණය පිළිස් කෙටිකල් කියන්නේ. 4 බලන්නකෝ. 4 කියන්නේ ඍජු කෝණ දෙකකට සමාන කෝණය. මේ බලන්න. ඒ මෙතන අණුවේම දෙකක් තියෙනවානේ. තාත් අණුවයි මෙතනත් අණුවයි. ඒක වෙන් කරන්න පුළුවන්. එහෙනම් කවුද G කෝණය?
hence ඔයාලට කියනවා මොනවද සරල කෝණ කියලා. හරි? ඔයාලට කියනවා මොනවද සරල කෝණ කියලා. සරල කෝණ. උතුරට මුහුණ දාලා සින්න අයිකුඩ නැගෙනහිර දෙසට හැරීමේ දිශාදන කොන වර්ග දක්වන අක්ෂර කුමක්ද? බලන්න කොට පැහැදිලි කරොත් දැන් උතුර මෙහෙනේ තියෙන්නේ. එයා නැගෙනහිරට මෙහෙට හැරුණොත් එහෙම මේ වැවෙන කෝණේ කී දංශක 90 කෝණයනේ. ඒ දංශක 90 කෝණයක් උතුරට මුහුණ දාලා සින්න අයිකුඩ නැගෙනහිර දෙසට හැරීමේදී සෑදෙන කෝණ වර්ගය දක්වන අක්ෂරය. ඒනේ බලන්න ඉස්සරම දින යන්නේ කවුද නම් ඒ අංශ 90ක් කරන්නේ කවුද කියලා නැගෙනහිරට බලන්නකෝ ඊගාවට 4 වෙනි ගාන බලන්නකෝ දිශා සම්බන්ධ ගාන හරිද ප්‍රධාන දිශා නම් කරන්න හරිද මේ ප්‍රධාන දිශා කියලා කියන මොකද්ද මම රුපියල් පෙන්නන්නම් 4 වෙනි එකේ එමනේ උතුර මේ පැදුවේ දකුණ මේක නැගෙනහිර මේක බටහිර එහෙනම් මොනවද උතුර නැගෙනහිර දකුණ බටහිර තමයි ප්‍රධාන දිශා B එදිනදා ජීවිතයේදී දිශා පිළිබඳ දැනුම භාවිත කරනවා. ඔය කාලගුණ විද්‍යාව කටයුතුනේ. හරිද? ඔය කාලගුණ විද්‍යාඥයෝ කාලගුණ විද්‍යාව කටයුතුදී භාවිත කරනවා. ඔය දිශා පිළිබඳව. හරි? මොන දිශාවෙන් මේ දිශාවෙන් සුළුක් වෙනවා, හරින් සුළුක් වෙනවා කිව්වමනේ. එහෙනම් කාලගුණ විද්‍යාව කටයුතුදී කියලා පොදුවේ කියනවා. හරි? ඒතර නාමික කටයුතුවලදී භාවිත වෙනවා. ආයේ තාරකා විද්‍යාඥ කටයුතුවලදී. හරි? තාරකා විද්‍යාඥයන්ගේ කටයුතුවලදී දිශා පිළිබඳව දැනුම භාවිත වෙනවා. ඔය මොකකින් කම්ටි හරි වල දෙකක් ලියන්න. C පාසල් භූමියක පිහිටි ස්ථාන 7ක් A සිට G මගින් දැක්වේ. හරිද? බලන්නකො ඔතේ මැද තමයි ඉන්නේ කවුද? A. ගාවට මෙතන B. D. මෙතන E. මෙතන C. මේක නැවත තියෙන F නේ තියෙන්නේ. ඔය අතරින් ඉන්නේ කවුද? G. හරි 7ක් ඉන්නවා. බලන්නකෝ මේකේ කියන්නේ මේක කියන්නේ පාසල් භූ අර කියන්නේ ඒට උතුරින් පිටි ස්ථානය. මේ බලන්නකෝ ඒට උතුරින් ඉන්නේ කවුද? B. ඒට උතුරින් ඉන්නවා කවුද? B. හරි. ඊගාවට දෙවෙනි එක. නේද? ඒක දෙවෙනි එක කියන්නේ මොකද්ද? ඒට කුමන දිශාවෙන් E පිටලා ඉන්නවද කියලා. E ඉන්නේ ඒත් එක්ක බලද්දි දිශා ටික මතකයිනේ ඔයාලට. එතන උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මේ පැත්ත ගිනි කොන මෙහෙන් ඊසාන මෙහෙට බටහිර මෙහෙට තියෙන්නේ මොකද්ද? නිර්ත නේද? ඒට කුමන දිශාවෙන් E ඉන්නවද කියන්නේ. E නෙවෙයි ඒට මොන දිශාවෙන්ද? ගිනි කොන දිශාවෙන්. හරි? ගිනි කොන දිශාවෙන්. තුන්වෙනි එක. ස්තැන් වලට ගලපෙන අංක ගන්නවා. අයන්නේ කියන්නේ D ට මොන දිශාවෙන්ද A ඉන්නේ. D ට මොන දිශාවෙන්ද A ඉන්නේ. D මෙතන නම් මේ බලන්නකෝ. මේ පැත්තේ ඉන්නේ කියන්නේ බටහිර දිශාවෙන්. F ඉන්නේ බටහිර. එහෙනම් ඒ හිස්තන මොකක්ද දෙන්න ඕනේ? බටහිර දිශාව කියලා. ආයන්නේ
සීට උතුරින් C මෙහෙම උතුරින් එන්නේ කවුද? AB. කවුද? E හා පළවෙනි එක ස්ථානට A එතකොට A හා කවුද? B පිටා ඇත. ස්ථාන පිටා ඇත. හරි. ඔන්න අපිට හතරවෙනි ගාන සම්පූර්ණ කරා. හරිද? ලියා ගන්න උත්තර. හරි. හරි. ගන්නකෝ පස්වෙනි ගාන. ඒ බලන්න මෙහෙමයි. විමානයට සහ වැටීම කියලා පාඩමක් තියෙනවානේ. ඔන්න ඒ පාඩමේ ගන්න. හරි. බලන්නකෝ එදිනදා ජීවිතයේදී විමානය භාවිත කරන අවස්ථාව. හරියටම බලලා කියන්නේ මෙතන ඉච්ඡා ප්‍රමාණයක් ඇති කියලා නේ. මේ විදිහට විමානයක් කියලා කියන්නේ. කෙහෙල් කනක ගෙඩිනේ. කෙහෙල් කනක තියෙන ගෙඩි ගණන් කරද්දී අපි එක ඇවරේජ් එක තියෙන ගාන ඇවරේජ් ගානේ වැඩි කරනවා. ඒතකොට සමහර ගැවුල දැන් එකගේ ඇවරේජ් කියලා 20ක් තිබුණා. 19ක් 18ක් තියෙනවත් ඇති. හරි. අපි හිතන හැම එකම 20යි තියෙන කියලා. එහෙම ගන්න ප්‍රතිඵල තමයි කියන්නේ නිමානයක් කියලා. හරි. ඒකට තමයි කියන්නේ නිමානයක් කියලා. එතකොට නම් කෙසෙල් කනක ඇති ගෙඩි ගණන් කෙරෙන්නේ. හරි. ආයේ තව භාවිතා කරනවා ඔය ගඩොල් ගොඩක ඇති ගඩොල් ගාන ගණන් කරද්දී පේලික දින්න ගඩොල් ගාන අපි ගන්නවා නේ. පේලි කන්න තිරු ගාන වැඩි කියලා තට්ටුව කොච්චරද කියලා බලන්න. ඒකට තට්ටු ගාන වැඩි කරනවා. එතකොට ගඩොල් ඇද්දයක් හරි ගඩොල් ඇද්දයක් එහෙම වෙන්න පුළුවන්. හරි ගඩොල් ගොයිපක් එහෙම වෙන්න ගන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. අපි ගන්නේ ආසන්න කියලා. ඉතින් ඒ වගේ තමයි කියන්නේ විමානය කළා ගන්නවා කියන්නේ. හරි. यहाँ केहल गणना कहती है ගෙඩි ගාන ගණන් කිරීමේදී ගඩොල් ගොඩක ඇති ගඩොල් ප්‍රමාණය ගණන් කිරීමේදී ආදි වශයෙන් ගන්න පුළුවන්. හරි. ඔයාලා තව විතර ලියන්න. B අවස්ථා දෙකක් ලියන්න කියන්නේ. පන්තියක සිටින සිසුන් ගණන ආසන්න 10 ගුණාකාරයට වැටෙවි විට 30ක් විය. එම පන්තියේ සිටිය හැකි අඩු සිසුන් ගණනයි වැඩි සිසුන් ගණන. බලන්නකෝ ආසන්න ගුණාකාර වැටෙව පස්සේ කියන්නේ 30යිනේ. ඒ කවුරු ආසන්න ගුණාකාර වැටෙවුද 30 ඉන්නේ 25 මෙහානේ 25 26 27 28 29 ආයේ මේ පැත්තට ගියොත් 31 32 33 34 මේ සංඛ්‍යා ටික ඔක්කොම ආසන්න 10 ගුණාකාර වැටෙවුත් යන්නේ කීයද 30ට හරි මේ 25න් යට ගන්නේ කොහොමද කීයද 40ට ආර 24න් යට ගන්නේ 20ට දැන් කියන්නේ මෙහෙමයි. එහෙනම් ඉන්න බලන්න අඩුම සිසුන් ගන්න කීයද 25යි නේ? අඩුම සිසුන් ගන්න 25යි. වැඩිම සිසුන් ගන්න කීයද 34යි. කර්මාන්ත ශාලාවක සිට සේවකයන් ගන්න ආසන්න 10 ගුණාකාර වැටුව විට 50ක් වේ. එම කර්මාන්ත ශාලාවට අලුතින් 9 දිනක් බදවා ගත්තා. දැන් සිටින සේවකයන් ගන්න ආසන්න 10 ගුණාකාර වැටුව විට ඒත් 50යි. කර්මාන්ත ශාලාවේ සිටින සේවකයන් ගන්න. C බලන්න මෙහෙම. ආසන්න ගුණාකාර වැඩි 50යි නම් ඒක වෙන්න පුළුවන්නේ 45න් මෙහා ටිකනේ 45යි 46යි 47 වෙන්නත් පුළුවන් 48 වෙන්නත් පුළුවන් 49 වෙන්නත් පුළුවන් මේ පැත්තට යද්දී කීයද 51 වෙන්නත් පුළුවන් 52 වෙන්නත් පුළුවන් 53 වෙන්නත් පුළුවන් 54 දක්වා ගන්න පුළුවන් 55 යාට කියන්නේ 60 දැන් එතකොට මෙන්න මේ මෙතන කීයක් හරි ගන්න මේ ගණන් වල එකක් හරි එතකොට 9 දිනක් ආවට පස්සෙත් මොකද උනේ 9 දිනක් ආවට පස්සෙත් ආසන 10 ගුණාකාරයට පැටව විට ලැබෙනාගේ 50 කියන එක තමයි ඉන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට අපි මොකද කරන්න ඕනේ? හිතන්න හිටිය ගාන කීයද? 45 කියලා හිතන්න. 45යි නම් 9 දිනක් ආව කියන්නේ දැන් ළමයි මේ සෙවක කීයක් ඉන්නවද? 45 9යි 54යි. 54 ආසන ගුණාකාරයට වෙත් වෙන්නේ කීයද 50. දැන් 46යි කියන 46ට 9ක් එකතු වුණොත් එන්නේ කීයද 9 6 කීයද එන්නේ 55යි 55ක් කියන්නේ යන්නේ යා 60ට දැන් 44 ගත්තත් කොහොමද එන්නේ ඊට කියන්නේ කීයද 56යි ආදි වශයෙන් එතනින් මෙතනින් එහා කට්ටියට එකතු වුණොත් එහෙම කීයද යන්නේ 60ට යන්නේ එහෙනම් ටපු සේවකින් ගන්න කීයද 45යි හරි 59ක් එකතු වුණායි කියලා එකතු වුණොත් 54 කියනවා 54 ආයසන 10 ගුණාකාරයට වැටුවොත් ඉන්නේ කීයද 50. මෙතන එහා තියෙන අයට එකතු වුණාට 50ට ආසන්න වෙන්නේ 60 යන. right. එහෙනම්
කලින් සිටි සේවකයන් කී දෙනා 45. 2 5 9 සංකලන සුදුසු සංඛ්‍යාව 15 විස්තර පුරවන්න. ගන්න 6 වෙනි ගාන. හයි ඒ කවුද ගන්නේ 2 හරි 5 හරි 9. 5 කියන කෙනා වැඩි මේ අඩු කාට වැඩිද 9ට වැඩි අඩුනේ 9ට වැඩි අඩු වෙනවා ඔතෙන් අපිට කීයද 9 ඊගාව කෙනා 5ට වඩා කුඩා කෙනෙක් මෙතෙන් ලියන්න ඕනේ කවුද 5ට කුඩා කෙනෙක් ඉන්නේ 2 5 සමාන වෙන්න පුතේ වෙන කාටවත් නෙවෙයි 5ට ඊගාවට B කොටස ඍණ 2යි ධන 2යි අතර තියෙන නිකිල බලන්නකෝ ඔය සංඛ්‍යා රේඛාවක් ඇඳගත්තොත් වඩාත්ම ලේසි ඍණ 2යි ඍණ 3යි ධන 2නේ ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 හරි ඒක අතර තියෙන නිකිලනේ එහෙනම් ඍණ 3 හරි ඍණ 3 හා ඍණ 2 අතර මෙතන ඍණ 3 ඉන්නවා ඍණ 2 ධන 2 මෙතන ඉන්නවා ඔය අතර ඉන්නේ කවුද මෙන්න මේ ටික ඍණ 2යි ඍණ 1යි බිංදුවයි 1යි ඍණ 5 සිට ධන 1 තෙක් ඇති ඍණ නිකිල අවරෝහණ කියන්නේ වැඩි එකේ ඉඳලා කුඩා යනුනේ නේද C කවුද ඍණ 5 නේ ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ඍණ 5 සිට ධන 1 තෙක් කියපුවම දී ඍණ 5ක් වෙන්න ඕනි මේ පැත්තෙන් ධන 1 ගැන අපි හිතන්න ඕනේ නේද එන ඍණ 5 සිට කුද ඍණ 5න් පටන් ගන්නවා වැඩි වෙන පිළිවෙලනේ ගන්න කියලා කියන්නේ කාට එක වඩා වැඩි ඍණ 4 ඕකට වඩා වැඩි ඍණ 2 ඕකටත් වඩා වැඩි කීයද ඍණ 3 ඍණ 2 මේකටත් වඩා වැඩි ඍණ 1 දැන් ඍණ නිකල ටික විතර ලියන්න කියලා ඍණ නිකල අවරෝහණ පිළිවෙලයි කුඩා එකේ ඉඳලා විශාල එකට නේ අවරෝහණික උන්ති කුඩා නේ අවරෝහණික වල අකුරු 5යි ආරෝහණික 4යි ඒක නිකල ලියන්න තියෙන්නේ මොකද්ද විශාල එකේ ඉඳලා කුඩා මේකට නේ විශාල මේකෙන් වැරදියේ මට හිතුණා බලන්නකෝ විශාල මේකෙන් ඉඳලා කුඩා එකට විශාල මේක කවුද මෙතන ඍණ 1 ඊගාට ඉදි කවුද ඍණ 2 ඊගාට කුඩා වෙන්න ලියන්න ඍණ 3 ඍණ 4 ඍණ ඕන මේ ලකුණු දාලා ලියන්නත් පුළුවන් සමාන්තර ලකුණු දාලා හරිද එහෙම කියලා නෑනේ හරි ඔය වෘත්තය පාඩමේ 7 වෙනි ගන්න ගන්නකෝ අපි 7A වෘත්තය තුල පිහිටි ලක්ෂයක් නම් කරන්න. ඉන්නවා A B දැන් තියෙනවා D E නෝ වෘත්තයට පිටින් C නෝ වෘත්තේ මත. පළවෙනි එක වෘත්තේ තුල ඉන්නේ කවුද? A ඉන්නවා B ඉන්නවා. A හා B ලක්ෂයක් ලක්ෂෙනේ දෙයක් ඉන්නවා. වෘත්තයෙන් පිටත පිහිටි ලක්ෂයක්. වෘත්තයට පිටින් ඉන්නේ කවුද? E. වෘත්තේ මත ඉන්නේ කවුද? C ඉන්නවා D. C හා D. B සුළු කරන්න. කාලය සම්බන්ධ වන එකතු කිරීම. එතන පැය මිනිත්තු 3යි 4යි 12යි 17යි 27යි නේ 27යි. එකතු මොනවද 7යි 2යි 9යි 2යි 1යි 3යි
තරයි 3යි 7යි. එහෙනම් පැය 7යි මිනිත්තු 29යි. දෙවෙනි එක. එතන පැය මිනිත්තු. එතන 3යි 2යි 2යි 3යි. එතන 20යි 15යි. එතන 5යි 2යි 3යි. නම් මිනිත්තු 35යි පැය 5යි. හරි. ඊගාටේ අඩු කරන්න තියෙනවා. ඔන්න ඒකෙදි පොඩ්ඩක් හිතන්න වෙනවා. තුන්වෙනි එකේ පැය මිනිත්තු 4යි 2යි 15යි 25යි. එක පැයක් මෙහෙට ගත්තොත් මිනිත්තු 60ක් වෙලා ඉන්නේ. 60යි මේ 15යි. එතන මිනිත්තු අර එකක් ආවා කියන්නේ මොකද වෙන්නේ? 60යි 15යි 75ක් එනවා. 75න් 25 ගියාගෙන 50යි. දැන් මෙතනදී ගියේ 3යි. 3ෙන් 2ක් ගියොත් 1යි. එහෙනම් පැය 1යි මිනිත්තු 50යි. හරි. පැය 1යි මිනිත්තු කීයද? 50යි. හරි. ඔන්න අපි ඒකේ ප්‍රශ්න 7ම සාකච්ඡා කරලා ඉවර කරා. හරි. දැන් ඔහොම එහෙනම් වැඩේ වෙන්නේ. හරි. ඉදිරියේදී ප්‍රශ්න පත්‍ර අපි ඔයගේ පහක් සාකච්ඡා කළා. ආයෙත් කෙටි ප්‍රශ්න වලට යනවා. හරි. ආදි වශයෙන් ප්‍රශ්න පත්‍ර මාලාවක් ඉදිරියේ මේකේ සාකච්ඡා කරලා යනවා. ඒක ඕක තමයි මේක වෙන වැඩ පිළිවෙල. හරි. එහෙනම් ඔයාලා ඉක්මනට දැන් මේක සම්පූර්ණ කරගන්න ප්‍රශ්න මොනවද තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඒක තේරෙන්නේ නැත්නම් හරි කොහේ හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් මොනවා හරි පාඩමක් කරගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම නොතේරෙන දේක් තිබ්බොත් අනිවාර්යයෙන්ම මම ඔයාලට කියලා දෙනවා. හරි. එහෙනම් ස්තුතියි ඔයාලා සියලු දෙනාටම අදත් ගණිත පාරාදීසයත් එක්ක සම්බන්ධ වුණා.